අයිබෝවන් දුවේ පුතේ අදත් අපි සුපුරුදු පරිදි වෙනදා වගේම ලෙන්ගතුකමින් ආවා ඔබේ ආලින්දයට. ජාතික අධ්‍යාපන ආයතනයේ මඟ පෙන්වීමෙන් හැදෙන අපි තනන තැන ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් සමග. එසේනම් ආදරණීය දුවේ පුතේ අපි ලෙන්ගතුකමින් අද අපේ පාඩමට සම්බන්ධ වෙමු. මම අද ගෙනා ඔබත් සමග සාකච්ඡා කරන්නට අටවන ශ්‍රේණිය පළමු වාරයේ නවවන ඒකකය ස්කන්ධය. මම හිතනවා එහෙනම් මගේ ආදරණීය දුවා දරුවෝ ටික මේ වන විට පොතක් පැන්සලක් පෑනක් සූදානම් කරගෙන මා සමග මගේ පාඩමට එකතු වෙන්න සූදානම් වෙලා ඇති කියලා. එhmenan අපි වැඩි කතා අවශ්‍යතාවයක් නැහැ. අපි බලමු මුලින්ම දුවේ පුතේ මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් ඉගෙනුම් අත්දැකීම් මොනවද කියලා. එසේනම් මෙන්න අපිට ලබා ගන්න පුළුවන් පළවෙනි ඉගෙනුම් අත්දැකීම. බලන්න ස්කන්ධයේ මැනීම සඳහා භාවිතා වන ඒකකයක් ලෙස මෙට්‍රික් ටොන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අපට අවස්ථාව ලැබෙනවා කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් අතර සම්බන්ධතාවය දැන ගැනීම. අපිට තවත් අත්දැකීමක් ලැබෙනවා දුවේ පුතේ මෙට්‍රික් ටොන් ඇතුළත් ස්කන්ධාශ්‍රිත ගැටලු විසඳීමට. මෙන්න මම ස්කන්ධයේම ඉන ඒකක ඔබට හඳුන්වා දෙන්න තමා සූදානම් වන්නේ. මම ගෙනාව ඔබට සහල් බෑගයක්. බලන්න මෙම සහල් බෑගයේ ඉහළ කෙරවලේ ලකුණු කරලා තිබෙනවා 10යි kg කියලා. 10යි kg කියලා. මොනවද මේ kg කියලා කියන්නේ? කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්. එහෙනම් අපි ස්කන්ධයේ මැනීම සඳහා භාවිතා කරනවා දුවේ පුතේ කිලෝග්‍රෑම් කියන ඒකකය. તો ලෝකයේ අපි කිලෝග්‍රෑම් කියන එකකේ තමයි ආදරණීය දුවේ පුතේ භාවිතා කරන්නේ සම්මතයක් විදිහට ස්කන්ධයමයි. તો කිලෝග්‍රෑම් භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවලද දුවේ පුතේ අපි එදිනදා ජීවිතේ මොන වගේ දේවල් මිලදී ගන්න? මොන දැන් මම කියවනේ සහල් මිලදී ගන්න අවස්ථාවේදී අපි කිලෝග්‍රෑම් කියන එකකේ භාවිතා කරනවා. ඊට අමතරව මගේ දුවලා පුතාලා දන්නවා අපි වෙළඳ පොලේදී සීනි, පරිප්පු, සිමෙන්ති වැනි දේවල් මිලදී ගන්න විටත් භාවිතා කරනවා කිලෝග්‍රෑම් කියන එකකය. කිලෝග්‍රෑම් විතරද තියෙන්නේ අපිට ස්කන්ධයේ මයින් එකක? බලන්න දුවේ පුතේ. මෙන්න තවත් ඒකකයක් මම ගෙනාවා. බලන්න මෙතන තියෙනවා සෝයා මීට් පැකට් එක. මෙහි අඩංගු සෝයා වල ස්කන්ධය අපිට ලකුණු කරලා තිබෙනවා 90යි G කියලා. 90යි G කියලා ලකුණු කරලා තියෙනවා පුතේ. එහෙමනම් අපි මේ G කියලා හඳුන්වන්නේ මොනවද? ග්‍රෑම්. එහෙනම් දැන් මම කිව්වා කිලෝග්‍රෑම් කියලා ඒකකයක් අපි භාවිතා කරනවා. ඊට වගේම අපි ග්‍රෑම් කියලා ඒකකයක් භාවිතා කරනවා. එච්චරද මගේ දුවේ පුතේ තිබෙන්නේ ස්කන්ධයේ මයින් එකක. මම දැන් කිව්වා කිලෝග්‍රෑම් කියලා ඒකකයක් තියෙනවා. ග්‍රෑම් කියලා ඒකකයක් තියෙනවා. ඊට අමතරව බලන්න ඔබට මතකද කියලා. මෙන්න මෙහි පැරසිටමෝල් බෙහෙත් පෙත්තක් ගෙනාවා මම. ඒකේ ස්කන්ධයේ ලකුණු කරලා තියෙනවා 500යි mg කියලා. මොනවද පුතේ mg කියලා කියන්නේ? මිලිග්‍රෑම්. මිලිග්‍රෑම්. එහෙනම් මිලිග්‍රෑම් කියලා කියන්නේ කුඩාම ඒකකය ස්කන්ධයේ මයින්ඩ භාවිතා කරන. නම් මම ඒකක තුනක් කිව්වා. බලමු දුවේ පුතේ. කිලෝග්‍රෑම් කියලා කිව්වා. ග්‍රෑම් කියලා කිව්වා. තව ඒකකයක් කිව්වා මිලිග්‍රෑම් කියලා. අපි මිලිග්‍රෑම් භාවිතා කරන්නේ මොන අවස්ථාවලද දුවේ පුතේ එදිනදා ජීවිතේ? දැන් මම කිව්වා ඖෂධීය ස්කන්ධයම ඉන්න භාවිතා කරනවා අපි මොනවද? මිලිග්‍රෑම්. ඊට අමතරව මගේ ওই රත්තරන් දුවලගේ කනේ තියෙන කරාඹුවේ රත්තරන් ටික මැනගන්න අපි භාවිතා කරනවා මිලිග්‍රෑම් කියන ඒකකේ. තව මතක් කරොත් අපි මොන වගේ අවස්ථාවද? මගේ දුවේ පුතේ මුදු වෙල ඔබ දැකලා ඇති සමහර වෙලාවට මැණික් ගල් අල්ලලා තියෙනවා. මුදු වෙල ඔබ දැකලා ඇති මැණික් ගල් අල්ලලා තිබෙනවා. අන්නේ මැණික් වල ස්කන්ධය මන ගන්නත් අපි මිලිග්‍රෑම් කියන එකකේ භාවිතා කරනවා. ග්‍රෑම් කියන එකකේ අපි මොන වගේ අවස්ථාවලද ඉඳලා ජීවිතේ භාවිතා කරන්නේ? පරිප්පු, සීනි වගේ දේවල් වෙළඳ පොලෙන් මිලදී ගන්නකොට අපි ස්කන්ධය මැන ගන්න භාවිතා කරනවා. ඊට අමතරව එළවලු, පළතුරු වැනි දේවල් මිලදී ගන්නකොටත් ග්‍රෑම් කියන එකකේ භාවිතා කරනවා. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි 6 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණියේදී ඉගෙනගත්තු ඒකක තුනක් මතක් කරගත්ත ස්කන්ධයමයි. ස්කන්ධයමයි ඉන්න ඒකක තුනක් මතක් කරගත්ත. මොනවද? කිලෝග්‍රෑම්, ග්‍රෑම් සහ මිලිග්‍රෑම්. කිලෝග්‍රෑම්,
ග්‍රෑම් සහ මිලිග්‍රෑම්. දුවේ පුතේ මයි ගාව තියෙනවා කැටයක්. මම මේ කැටයට එකතු කරනවා රුපියලේ කාසි පමණක්. රුපියලේ කාසි විතරයි දාන්නේ. මම රුපියලේ කාසි 1000ක් එකතු කරනවා මේ කැටයට. කියන්න රත්තරන් දුවේ පුතේ කොච්චරද වටිනාකම? රුපියලේ කාසි 1000ක් එකතු කරාම ලැබෙනවා අපිට රුපියල් 1000ක්. එහෙනම් වටිනාකම කීයද? රුපියල් 1000යි. අන්න අපිට ඒ ආකාරයට පුළුවන් දුවේ පුතේ මිලිග්‍රෑම් එක බැගින් 1000ක් එකතු කරනවා මම. මිලිග්‍රෑම් එක බැගින් 1000ක් එකතු කරනවා මම. මිලිග්‍රෑම් එක බැගින් 1000ක් එකතු කරනවා. අපි මිලිග්‍රෑම් එක බැගින් 1000ක් එකතු කරාම ලැබෙනවා මිලිග්‍රෑම් 1000ක්. මිලිග්‍රෑම් 1000ක් අපි හඳුන්වනවා ග්‍රෑම් 1යි කියලා. මිලිග්‍රෑම් 1000ක් අපි හඳුන්වනවා ග්‍රෑම් 1යි කියලා. එහෙමනම් අපිට පුළුවන් ඒ ආකාරයටම ග්‍රෑම් එක බැගින් 1000ක් එකතු කරන්න දුවේ පුතේ. එහෙනම් අපිට කොච්චරක් ලැබෙනවද ග්‍රෑම්? ග්‍රෑම් 1000ක් ලැබෙනවා. අපි කියනවා ග්‍රෑම් 1000කට කිලෝග්‍රෑම් 1යි කියලා. එහෙනම් කුඩා මේකකයේ මිලිග්‍රෑම් 1000ක් එකතු කරාම හැදෙනවා ග්‍රෑම්. ග්‍රෑම් එක බැගින් 1000ක් එකතු කරාම අපිට හැදෙනවා කිලෝග්‍රෑම් 1ක්. එමනම් ඔන්න අපි ආදරණීය දුවේ පුතේ ඒකක අතර තියෙන සම්බන්ධතාවයත් හඳුනාගත්තා. දැන් අපි සාමාන්‍ය ස්කන්ධ මනින්න භාවිතා කරන ඕනම ස්කන්ධයක් මනින්න භාවිතා කරනවා කියලා කිව්වම කිලෝග්‍රෑම්. ඊට වඩා සාමාන්‍යයෙන් කුඩා දේවල් මනින්න අපි භාවිතා කරනවා ග්‍රෑම්. ඊටත් වඩා කුඩා දේවල් මනින්න අපි භාවිතා කරනවා මිලිග්‍රෑම්. අපි කුඩා දේවල් විතරද දුවේ පුතේ මනින්නේ? නෑ නේද? අපිට විශාල ස්කන්ධ මනින්නත් සිද්ධ වෙනවා. ඔබ සමහර විට පාරේ ගමන් කරනකොට දැකලා ඇති සමහර තැන්වල බර වාහන ඇතුල් කිරීම තහනම් කියලා ගහලා තියෙනවා. මොනවද මේ බර වාහන කියලා කියන්නේ? බර වාහන ඇතුල් කිරීම තහනම් කියලා ගහලා තියෙනවා. තවත් සමහර තැන්වල තියෙනවා ආදරණීය දුවේ පුතේ ඔබ දැකලා ඇති පාලම් වල එහෙම බර වාහන ඇතුල් කිරීම තහනම්. නැත්නම් රැගෙන යා හැකි බර ප්‍රමාණය මෙච්චරයි කියලා ලකුණු කරලා තිබෙනවා. එහෙමනම් අන්න එවන් අවස්ථාවල අපිට විශාල ස්කන්ධ මනින්න සිදු වෙනවා. ඒ වගේම අපි භාණ්ඩ ප්‍රවාහනය කරද්දී රටකින් රටකට භාණ්ඩ ගෙන යද්දී නැවකින් ගෙන යා හැකි ස්කන්ධය කොපමණද කියලා ගුවන් යානයකින් ගෙන යා හැකි ස්කන්ධය කොපමණද කියලා අපිට මැනගන්න සිදු වෙනවා. එහෙනම් අපිට විශාල ස්කන්ධ මනින්නත් සිදු වෙනවා. එහෙනම් අපි දැන් බලමු ලොරියක නැවක ගුවන් යානයක වැනි විශාල ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් මනින්න පුළුවන්. අපි එන්න මැනලා මෙන්න මේ විශාල ස්කන්ධ පහසුවෙන් ප්‍රකාශ කරන්න ආදරණීය දුවේ පුතේ අපි භාවිතා කරනවා මෙට්‍රික් ටොන් කියලා ඒකකය. මෙට්‍රික් ටොන් අපි හඳුන්වන්නේ T කියන අක්ෂරයෙන් මෙට්‍රික් ටොන් කියන එක. එහෙනම් විශාල ස්කන්ධ පහසුවෙන් ප්‍රකාශ කරන්න තමයි දරුවනේ අපි මේ මෙට්‍රික් ටොන් කියන ඒකකය භාවිතා කරන්නේ. හරි. ඔන්න දැන් මම කිව්වා ඒකක වර්ග ගොඩක් කිව්වා ස්කන්ධයමයි. ඉතින් අපිට මේ එකක් තිබුණා නම් හරිම පහසුයිනේ නේද දරුවනේ. ඇයි අපි මේ ඒකක කිහිපයක් භාවිතා කරන්නේ? ඔබ කියන්න බලන්න. අපි ඒකක කිහිපයක් භාවිතා කරන්නේ ඇයි? මොනවද දැන් මම කිව්වේ? ඔන්න මෙට්‍රික් ටොන් කියලා එකකයක් කිව්වා, කිලෝග්‍රෑම් කියලා එකකයක් කිව්වා, ග්‍රෑම් කියලා එකකයක් කිව්වා, මිලිග්‍රෑම් කියලා එකකයක් කිව්වා. ඇයි අපි මේක කිහිපයක් භාවිතා කරන්නේ? මගේ රත්තරන් දරුවනේ අපි ඒකක කිහිපයක් භාවිතා කරන්නේ වඩාත් නිවැරදිව ස්කන්ධය මැනගන්න. කුමක් සඳහාද? වඩාත් නිවැරදිව ස්කන්ධය මැනගන්න තමයි අපි ඒක කිහිපයක් භාවිතා කරන්නේ. එහෙනම් මගේ දරුවන්ට පැහැදිලි ඇති අපි ඒක කිහිපයකින් ඇයි ස්කන්ධය මනින්නේ කියලා. එහෙනම් අපි දැන් කතා කරමු කිලෝග්‍රෑම් හා මෙට්‍රික් ටොන් අතර සම්බන්ධතාවය හඳුනා ගන්න යන්න. මෙන්න බලන්න දුවේ පුතේ මම කිලෝග්‍රෑම් එක බැගින් කිරිපිටි පැකට් 1000ක් එකතු කරනවා. අර කලින් කරා වගේම අපිට ලැබෙනවා කොපමණ ස්කන්ධයක්ද? කිලෝග්‍රෑම් 1000ක ස්කන්ධය. කිලෝග්‍රෑම් 1000ක ස්කන්ධයක් අපේ පහසුව සඳහා අපි හඳුන්වනවා මෙට්‍රික් ටොන් 1යි කියලා. එහෙනම් කිලෝග්‍රෑම් 1000ක ස්කන්ධයක් අපි හඳුන්වන්නේ මෙට්‍රික් ටොන් 1යි කියලා. එහෙනම් ස්කන්ධයේ මයින විශාලම ඒකකය තමයි මෙට්‍රික් ටොන් කියලා කියන්නේ ආදරණීය දුවේ පුතේ. අපි දැන් මෙට්‍රික් ටොන් වලින් දී ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දක්වන්න තමයි යන්නේ. මෙට්‍රික් ටොන් වලින් දී ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දක්වන්න.
එහෙනම් දුවේ පුතේ දැන් මම කිව්වනේ කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටොන් 1යි. එහෙනම් කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටොන් එකක් වෙනවා නම් අපි විශාල ඒකකයේ මෙට්‍රික් ටොන් කුඩා ඒකකයේ කිලෝග්‍රෑම්. එහෙනම් විශාල ඒකකයෙන් කුඩා ඒකකයට යනකොට මෙන්න විශාල ඒකකයේ කුඩා ඒකකයට යනකොට අපි 1000න් ගුණ කරනවා. 1000න් ගුණ කරනවා. එහෙමනම් මෙට්‍රික් ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000යි නම් මගේ දුවේ පුතේ මෙට්‍රික් ටොන් 2යි කියන්නේ කිලෝග්‍රෑම් කීයද? 2000යි. මෙට්‍රික් ටොන් 2යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් 2000යි. එහෙනම් මෙට්‍රික් ටොන් 7ක් කියලා අපි කිව්වොත් කිලෝග්‍රෑම් කීයද? 7000යි. එහෙනම් අපි බලමු දුවේ පුතේ 1000න් ගුණ කිරීම ටිකක් මතක් කරගෙන. මගේ දරුවන්ට ගුණ කිරීම මතකයි. අපිට 1000න් ගුණ කරන්න පුළුවන්. බලන්න මම ඉදිරිපත් කරනවා 2 ගුණ කිරීම 1000. අපිට ලියන්න පුළුවන් 2000යි කියලා. 10 ඒවා 2ක්. ඒ වගේම බලන්න 7 ගුණ කිරීම 1000. කීයද පිළිතුර? 7000යි. 7000යි. මෙන්න තියෙන දශම සංඛ්‍යාවක්. 2.3 1000න් ගුණ කරලා තිබෙනවා. අපි දන්නවා දශම සංඛ්‍යා ගුණ කරද්දී දුවේ පුතේ මොනවද අපි කරන්නේ? දශම තිත රැගෙන යනවා ස්ථාන 3ක් දකුණු පසට. එහෙනම් 2.3 1000න් ගුණ කරාම ලැබෙනවා අපිට 2300යි. 2300යි කියලා ලැබෙනවා. තවත් බලන්න පුතේ ගැටලුවක්. කියන්න බලන්න මේ ගැටලුවේ පිළිතුර. 7.054 ගුණ කිරීම 1000. 7054යි කියලා ලැබිලා තියෙනවා. එහෙනම් අපි බලමු මෙට්‍රික් ටොන් වලින් දී ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දක්වන්නේ කොහොමද කියලා. එහෙනම් මම කිව්වා මෙට්‍රික් ටොන් තමයි විශාල ඒකකය, කුඩා ඒකකය කිලෝග්‍රෑම්. අපි විශාල ඒකකයේ කුඩා ඒකකයක් බවට පත් කරන්න 1000න් ගුණ කරනවා. විශාල ඒකකයේ කුඩා ඒකකයක් බවට පත් කරන්න 1000න් ගුණ කරනවා. එහෙනම් මෙන්න බලන්න මම ඔබට ගැටලුවක් ඉදිරිපත් කරලා තිනවා මෙට්‍රික් ටොන් 2යි. එහෙනම් කිලෝග්‍රෑම් කීයද? 1000 ඒවා 2යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් 2000යි. මෙන්න තවත් ගැටලුවක් තියෙනවා බලන්න. මෙට්‍රික් ටොන් 3යි. කිලෝග්‍රෑම් කීයද? 3000යි. කිලෝග්‍රෑම් 3000යි. අපි තවත් ගැටලුවක් බලමු. මෙට්‍රික් ටොන් 17යි. අපි මොනවද කරන්නේ මෙට්‍රික් ටොන් කිලෝග්‍රෑම් කරන්න? 1000න් ගුණ කරනවා. මෙට්‍රික් ටොන් 17යි කියලා කියන්නේ කිලෝග්‍රෑම් 17000යි කියලා අපිට ගන්න පුළුවන්. බලන්න දුවේ පුතේ තවත් ගැටලු කිහිපයක් තිබෙනවා. මෙන්න තිබෙනවා 3.25යි බිඳුවයි ටොන් කිලෝග්‍රෑම් කරන්න ඕනේ. කිලෝග්‍රෑම් කරන්න ඕනේ. අපි දුවල පුතාලාට පුළුවන් මේ කිලෝග්‍රෑම් කරන්න හරිම ලේසි. ඔබ ගන්න අත් දෙක මෙහෙම එකට තියාගන්න. අත් දෙක මෙහෙම එකට තියලා තියන්න දශම තිත ළඟ. දශම තිත ළඟ තියන්න. તો දශම තිතේ මේ පැත්තේ තියෙන්නේ මෙට්‍රික් ටොන්. දැන් වම් අත පැත්තට අපි ගන්නවා මෙට්‍රික් ටොන්. දකුණු අත පැත්තට අපි ගන්නවා දශම කොටස. එතකොට අපිට ලියන්න පුළුවන් මේකේ දශම කොටස දශම ස්ථාන 3ක් අරයි යන්න ඕනේ දකුණු පසට. අපි අරයි යන් ඔන්න දශම තිතේ තියෙන්නේ 1යි 2යි 3යි. එහෙනම් 3.25යි බිඳුවයි ටොන් තිබුණේ අපිට ලැබෙනවා 3250යි කිලෝග්‍රෑම් කියලා. 3250යි කිලෝග්‍රෑම් කියලා. එහෙනම් දශම තිත අපි ස්ථාන 3ක් දකුණු පසට අරගෙන යනවා. බලන්න 7.05යි 7යි ටොන්. අපි ගුණ කරාම ලැබෙනවා 1000න් 7057යි කිලෝග්‍රෑම් කියලා. 7057යි කිලෝග්‍රෑම් කියලා. බලන්න දුවේ පුතේ තවත් ගැටලුවක් මම ඉදිරිපත් කරා ඔබට. 4.2යි ටොන්. අපි 1000න් ගුණ කරමු. එහෙනම් 4.2යි ටොන් 1000න් ගුණ කරාම ලැබෙනවා කිලෝග්‍රෑම් 4200යි කියලා. එහෙනම් මගේ දුවලා පුතාලට පැහැදිලි. ටොන් කියන ඒකකය කිලෝග්‍රෑම් කියන ඒකකයේ බවට පත් කරන්න ටොන් කියන්නේ විශාල ඒකකය, කුඩා ඒකකයට අපි රැගෙන යද්දී 1000න් ගුණ කරනවා. 10න් ගුණ කරනවා. මෙන්න පුතේ තවත් ගැටලුවක් මම ඉදිරිපත් කරනවා ටොන් වලින්. ටොන් 3යි 2න් 1යි. ටොන් 3යි 2න් 1. ඒතර මේවට අපිට විසඳුම් ගන්න එක ක්‍රමයක් කියලා නැහැ. මේවට විසඳුම් ගන්න එක ක්‍රමයක් කියලා නැහැ. අපිට හිතලා ලියන්නත් පුළුවන්. මනෝමයෙන් ගන්නත් පුළුවන්. නැත්නම් වෙනත් ක්‍රම භාවිතා කරලා හදලා උත්තරේ ගන්නත් පුළුවන්. පිළිතුර ගන්නත් පුළුවන් අපිට. එතකොට අපිට
කොහොම ගත්තත් කමන්නේ අවසානයේ පිළිතුර එකක් වෙන්න ඕන. දැන් බලන්න මම මෙතන 3යි 2න් 1යි ටොන් කියන එක ටොන් 3යි භාගයක් තියෙන. එහෙනම් භාගයක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් ගත්තොත් 500. ටොන් එකක් කිලෝග්‍රෑම් 1000යිනේ. එහෙනම් 500යි. අපිට ඒ ආකාරයට මේක කිලෝග්‍රෑම් බවට පත් කරන්න පුළුවන්. ටොන් 3 කියන්නේ කිලෝග්‍රෑම් 3000යි භාගයයි කියලා කියන්නේ 500යි කිලෝග්‍රෑම් 3500යි කියලා අපිට සොයා ගන්න පුළුවන් දුවේ පුතේ. ඔබට එක සැරේම මනෝමයෙන් ගන්නත් පුළුවන් 3මාරයි කියලා කියන්නේ කිලෝග්‍රෑම් 3500යි කියලා. එහෙමනම් දුවේ පුතේ දැන් අපි බලමු කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන ඒකකයක් මෙට්‍රික් ටොන් වලින් ලියන්නේ කොහොමද කියලා. බලන්න මම ගැටලුවක් ඉදිරිපත් කරනවා ඔබට. මෙන්න අපිට තියෙනවා 4000යි. කිලෝග්‍රෑම් 4000යි. දැන් මම කිව්වා විශාල ඒකකය ටොන් යනවා කිලෝග්‍රෑම් වලට. විශාල ඒකකයේ ටොන් යනවා කිලෝග්‍රෑම් වලට. එහෙනම් කිලෝග්‍රෑම් වලින් නම් අපි ආපසු එනවා ටොන් වලට. කුඩා ඒකකයෙන් විශාල ඒකකයට අපි එද්දී අපි මොකද්ද කරන්න ඕන? බෙදන්න. එහෙනම් 1000න් බෙදනවා දුවේ පුතේ අපි. 1000න් බෙදනවා. එහෙනම් 4000 1000න් බෙදුවාම අපිට ලැබෙනවා 4යි ටොන් කියලා. ටොන් 4යි කියලා ලැබෙනවා. තවත් නිදසුනක් බලමු. දැන් මම කිව්වා විශාල ඒකකයේ ටොන් කුඩා ඒකකයේ කිලෝග්‍රෑම්. එහෙනම් කුඩා ඒකකයේ විශාල ඒකකයක් කරන්න බෙදන්න ඕනිය. බෙදන්න. දැන් ඔබ දන්නවනේ කුඩා කේක් කෑල්ලක් තියෙනවා කියලා හිතන්නකෝ. මේක කුඩා කුඩා කෑලි වලට කඩලා දැම්මොත් එහෙම විශාල ගොඩක් හමු වෙනවා. එහෙනම් කුඩා එක විශාල කරන්න බෙදන්න ඕනිය. බෙදන්න. කීයෙන්ද අපි බෙදන්නේ? ටොන් එකක් කිලෝග්‍රෑම් 1000යි. එහෙනම් 1000න් බෙදන්න ඕන. බලන්න පුතේ මෙන්න ගැටලුවක් තිබෙනවා. ඔබ කියන්න බලන්න මේකේ උත්තරේ. පිළිතුර හොයාගන්න. කොච්චරක්ද තියෙන්නේ? 54586යි කිලෝග්‍රෑම්. 54586යි. බෙදමු අපි. මෙන්න බෙදනවා 1000න් මම. අපි දන්නවා 1000න් බෙදනකොට දශම ස්ථාන 3ක් එන්න ඕනේ. එහෙනම් දශම සංඛ්‍යා 3ක් තියලා අපි ලියමු. 54.586යි. දුවේ පුතේ අපිට මේක මෙහෙම කරන්නත් පුළුවන්. කොහොමද? දීලා තියෙන සංඛ්‍යාව ඔබ කලාප වලට වෙන් කරන්න. අපි දන්නවනේ සංඛ්‍යා කලාප වලට වෙන් කරන්න අපි ඉගෙන ගත්තානේ 6 ශ්‍රේණියේදී. දීලා තියෙන සංඛ්‍යාව කලාප වලට වෙන් කරන්න. කලාප වලට වෙන් කරන්න ඉලක්කම් 3න් 3ට. එහෙනම් 54886 නේ තියෙන්නේ කිලෝග්‍රෑම්. අපි කලාප වලට වෙන් කරමු. කොහොමද වෙන් වෙන්නේ? 586 ඒක කලාපයට යනවා 54 යනවා දහස් කලාපයට. අපි දන්නවා දහස් තමයි මෙට්‍රික් ටොන් වෙන්නේ. එහෙනම් අපිට මෙතන ඒක කලාපය ලියන්න පුළුවන් දශම කරලා. ඒක කලාපය දශම කරලා ලියන්න පුළුවන්. එහෙනම් 54.586යි කියලා ලියන්න පුළුවන් දුවේ පුතේ. අපි තවත් බලමු මේ වගේම ඔබට නිදසුනක් මම ඉදිරිපත් කරනවා. ඉක්මනින් සොයා ගන්න මගේ දරුවෝ හරිම දක්ෂයි. ඉක්මනින් සොයා ගන්න බලන්න මේ ගැටලුවේ පිළිතුර. මෙන්න තියෙනවා ටොන් 3යි කිලෝග්‍රෑම් 758යි. ටොන් 3යි කිලෝග්‍රෑම් 758යි. එහෙමනම් දුවේ පුතේ මේක අපි කිලෝග්‍රෑම් වලින් ලියන්න යන්න. ගානේ ඒකක දෙකක් තියෙනවා ඔබට පේනවා. ගානේ ඒකක වර්ග දෙකක් තිබෙනවා. අපිට ටොන් වලින් දක්වන්න කිව්වහම අපි කිලෝග්‍රෑම් කොටස ටොන් කරන්න ඕන. ටොන් වලින් දක්වන්න කිව්වහම කිලෝග්‍රෑම් කොටස ටොන් කරන්න ඕන. එහෙනම් අපි 1000න් බෙදනවා 758 1000න් බෙදුවාම අපිට ලැබෙනවා 3.758යි කියලා. 7.58යි කියලා. එහෙනම් ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දුන්නාම මගේ දරුවන්ට කරන්න පුළුවන් කොහොමද? ටොන් වලින් ලියන්න කිව්වොත් ඔබ කරන්න ඕනි ටොන් කොටස එහෙමම තියාගන්න. ටොන් කොටස එහෙමම තියාගන්න. කිලෝග්‍රෑම් කොටස ටොන් කරන්න ඕන. එහෙනම් අපි දෙපැත්තට බෙදාගත්තනේ. මේ තියෙන්නේ ටොන් මේ තියෙන්නේ කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් කොටස ටොන් කරන්න අපිට හරිම පහසුයි. ඒක කලාපයේ තියෙන සංඛ්‍යා 3 දශම කරලා ලියන්න. ඒක කලාපයේ තියෙන සංඛ්‍යා 3 දශම කරලා කියන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් කොච්චරක්ද? 3.758යි කියලා. හරි. එහෙමනම් දුවේ පුතේ ඔබට පැහැදිලි ඇති. අපි තව ටිකක් යමු ඉස්සරහට. මෙන්න මම තවත් නිදසුනක් ඔබට ගෙනාවා. බලන්න. අපිට තියෙනවා කිලෝග්‍රෑම් 650. මෙට්‍රික් ටොන් වලින් ලියන්න කියලා තමයි කියන්නේ. මගේ දරුවෝ ඉක්මනින් හොයාගන්න බලන්න උත්තරේ. හරි. කිලෝග්‍රෑම් ටොන් කරන්න මොනවද කරන්නේ අපි? 1000න් බෙදන්න ඕන. බෙදමු 1000න්.
මෙන්න 650 බෙදනවා මම 1000න් මට ලැබෙනවා 0.650 ටොන් කියලා. 0.650 ටොන් කියලා ලැබෙනවා. මෙන්න තවත් ගැටලුවක් තියෙනවා බලන්න. ඔබ ඉක්මනින් පිළිතුර ලබා ගන්න මේ ගැටලුවේ. මෙට්‍රික් ටොන් 3යි කිලෝග්‍රෑම් 8යි තියෙන්නේ. මෙට්‍රික් ටොන් 3යි කිලෝග්‍රෑම් 8යි තියෙන්නේ මගේ පුතේ. අපි ලියන්න යන්නේ ටොන් වලින්. අපි ලියන්න යන්නේ ටොන් වලින්. බලන්න පිළිතුර කීයද ලැබෙන්නේ කියලා. ඔබට ලැබෙනවා පිළිතුර 3.008යි. එහෙනම් අපි කිලෝග්‍රෑම් කොටස විතරයි ටොන් බවට පත් කරේ. ටොන් කොටස අපි එහෙම තියාගත්තා. එහෙනම් 3.008යි කියලා මගේ දරුවන්ට පිළිතුර ලැබෙනවා. එහෙනම් අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඔබට මොන වගේ කොටස්ද මේ පාඩම් එකේ තව ලැබෙන්නේ කියලා. බලන්න. පහත දී ඇති ස්කන්ධ මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් දක්වන්න. මගේ දරුවනේ දැන් මෙතන අපිට කියනවා ස්කන්ධය දීලා ඒකක වර්ග දෙකකින් ලකුණු කරන්න කියලා. ඒකක වර්ග දෙකකින් දෙන්න කියලා කියනවා. බලමු අපි නිදසුනක් සාකච්ඡා කරලා. මෙන්න තිබෙනවා 12345. අපිට කියනවා මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් කියන ඒකක වර්ග දෙකෙන්ම දෙන්න කියලා. ඒකක වර්ග දෙකෙන්ම දෙන්න කියලා. එහෙනම් දුවේ පුතේ අපිට ඒකක වර්ග දෙකම ඇහුවම හරිම ලේසි ක්‍රමය තමයි මේක සංඛ්‍යා කලාප වලට වෙන් කරගන්න. සංඛ්‍යා කලාප වලට වෙන් කරනවා. එහෙමනම් 3යි 4යි 5යි ඒකක කලාපෙට යනවා. 12 යනවා දහස් කලාපෙට. 12000. එහෙනම් 10 අපි මෙට්‍රික් ටොන් කරාම 12345යි. එහෙනම් 12000 මෙට්‍රික් ටොන් කරන්න 1000න් බෙදනවා අපි. අපිට ලැබෙනවා 12යි කියලා. කිලෝග්‍රෑම් කොටස අපි එහෙම ලියනවා 345යි කියලා. එහෙමනම් දුවේ පුතේ 12345 මම ඔබට ඉදිරිපත් කරේ. අපිට පුළුවන් මේක මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් ලියද්දී කලාප වලට වෙන් කරගන්න පුළුවන් සංඛ්‍යාව දහස් කොටස ගන්න ටොන් වලට, ඒකක කොටස ගන්න කිලෝග්‍රෑම් වලට. එතකොට 12යි ටොන් 345යි කිලෝග්‍රෑම් කියලා මගේ දරුවන්ට ලියා ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි බලමු පුතේ තවත් ගැටලුවක්. මෙන්න මම ඔබට ඉදිරිපත් කරනවා කිලෝග්‍රෑම් 2005යි. දැන් මෙතන අපෙන් අහන්නේ ඒකක වර්ග දෙකකින්. මොනවද? ටොන් සහ කිලෝග්‍රෑම් වලින් ලියන්න ඕන. එහෙනම් දහස් කලාපය අපි ටොන් වලින් ලියනවා. ඒකක කලාපය කිලෝග්‍රෑම් වලින් ලියනවා. එහෙනම් මගේ දරුවන්ට හරිම පැහැදිලි 2000 වෙනම ගන්න පුළුවන් අපිට. 5 කිලෝග්‍රෑම් කියලා වෙනම ගන්න පුළුවන්. તો 2000යි කියලා කියන්නේ කිලෝග්‍රෑම්, ටොන් කරාම 2යි කිලෝග්‍රෑම් 5යි. එහෙනම් ටොන් 2යි කිලෝග්‍රෑම් 5යි කියලා අපිට ලියන්න පුළුවන්. එහෙනම් දුවලා පුතාලට පැහැදිලි ඇති. සංඛ්‍යාව කලාප වලට වෙන් කරලා ලියා ගන්නත් පුළුවන්. නැත්නම් දහස් කලාපය 1000න් බෙදලා ටොන් බවට පත් කර ගන්නත් පුළුවන් අපිට. තව ටිකක් අපි ඉස්සරහට යන් දුවේ පුතේ. දැන් බලන්න මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් ඇති ස්කන්ධ දෙකක් එකතු කරන්න යන්න. අන්න මම දැන් මුලින් කතා කරා ඉගෙනුම් අත්දැකීම් 3ක් ඔබෙත් එක්ක අපි මේ පාඩමින් ලබා ගන්නවා කියලා. මොනවද? ස්කන්ධයේ මයින ඒකක ලෙස මෙට්‍රික් ටොන් හඳුනා ගන්නවා. දෙවෙනි එක කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් අතර තියෙන සම්බන්ධතාවය අපි හඳුනා ගන්නවා. දැන් ඉතින් මගේ දුවලා පුතාලා කැමතිම කොටසට යන්නේ මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් දක්වා ඇති ස්කන්ධ දෙකක් එකතු කරන්න. ඔබට ගැටලුවක් නැහැ. අපි එකතු කිරීම අපේ දුව පුතාලා හොඳටම දන්නවා. අපිට එකතු කරගන්න බැරි නම් අපි දුවේ පුතේ නේද? ඔබ විවිධ ක්‍රමානුගමනය කරනවා නේ? සමහර අපේ දරුවෝ ඇඟිලි ගණන් කරනවා. ඒ කොහොමවත් කමන්නේ එකතු කරන්න. හැබැයි මේ පිළිතුර අපිට ඕනි ආකාරයකින් ගන්න පුළුවන්. අවසාන පිළිතුර එකක් වෙන්න ඕන. එහෙනම් මම ඊටාම සරල ගැටලුවක් දෙනවා ඔබට. බලන්න. මෙන්න සරල ගැටලුවක් තිබෙනවා. ටොන් කිලෝග්‍රෑම් කියලා ඒකක වලින් දීලා තිබෙනවා. ටොන් 10යි කිලෝග්‍රෑම් 675යි. ඒකට එකතු කරන්නලු අපිට ටොන් 3යි කිලෝග්‍රෑම් 40ක්. ටොන් 3යි කිලෝග්‍රෑම් 40ක්. එහෙනම් අපි දන්නවා සංඛ්‍යාවේ දකුණු පස්සිත වමටයි අපි සංඛ්‍යා එකතු කරන්නේ. අපි එකතු කරමු. මෙන්න මම එකතු කරනවා. ඔබත් එකතු කරන්න. කියන්න පිළිතුර බලන්න. 5යි 0යි 5යි 7යි 4යි 11යි 11න් අපි 11න් එක ලියනවා. අනෙක් එක රැගෙන යනවා. එතකොට 1යි 6යි 7යි 10යි 3යි 13යි කියලා අපිට එකතු කරන්න පුළුවන්. ගැටලුවක් නෑ ඔබට. එහෙනම් බලමු දුවේ පුතේ මේකේ ගැටලුවක් නෑ. සරල ගැටලුවක් තිබුණේ. අපි සාමාන්‍ය පරිදි එකතු කරගෙන ගියා. දැන් පුළුවන් අපිට තවත් ගැටලුවක් බලමු අපි.
මෙන්න දුවේ පුතේ මම තවත් ගැටලුවක් ඉදිරිපත් කරනවා ඔබට. ටොන් කිලෝග්‍රෑම් ඒකක ලියනවා ටොන් 18යි කිලෝග්‍රෑම් 675යි. එකතු කරන්නලු අපිට ටොන් 7යි කිලෝග්‍රෑම් 80ක්. එකතු කරමු බලන්න. ඔබට හරිම ලේසි. මෙන්න ඔබේ පිළිතුරයි මේ මම ඉදිරිපත් කරන පිළිතුරයි සමානද කියලා බලන්න. 5.5යි 7යි 8යි 15න් 5යි ඉතිරි 1යි අපිට ලැබෙනවා 7යි. අපිට රැගෙන යෑම නෑ මෙහි නේ. එතකොට 18යි 7යි එකතු කරාම 25යි කියලා ලැබෙනවා. දැන් බලමු අපි රැගෙන යෑම සහිත ගැටලුවක් එකතු කරගන්නේ කොහොමද කියලා. මෙන්න බලන්න පුතේ මම තවත් නිදසුනක් ඔබට ඉදිරිපත් කරනවා. නිදසුන් අංක 3. ටොන් වලින් 18යි කිලෝග්‍රෑම් 675යි. ටොන් 7යි කිලෝග්‍රෑම් 800යි. අපි එකතු කරමු. 5.5යි 7යි 0.7යි කියලා අපිට එකතු කරගන්න පුළුවන්. 6යි 8යි 14යි. ලැබෙනවා පුතේ අපිට 1475යි කියලා. එහෙනම් මගේ දරුවෝ දන්නවා කිලෝග්‍රෑම් 1000කට වඩා වැඩියෙන් ආවාම එම කොටස අපි ඉවත් කරනවා මෙට්‍රික් ටොන් ලෙස. එහෙනම් 1475න් අපි දහස ගන්නවා කිලෝග්‍රෑම් 1000 ගන්නවා ටොන් එකක් විදිහට 475 අපි ලියනවා කිලෝග්‍රෑම් පැත්ත. එහෙනම් අපිට ලියන්න පුළුවන් කිලෝග්‍රෑම් පැත්තේ 475යි ටොන් පැත්තට අපි එකක් අරන් ගිහලා අපි ලියනවා අපි ඒක ගත්තාම 18යි 1යි 19යි 7යි එකතු කරලා ලියන්න පුළුවන් අපිට 26යි කියලා. 26යි කියලා අපිට එකතු කරලා ලියන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ ඔන්න රැගෙන යෑම සහිත ගාණක් බවට පත් වුණා මෙම ගැටලුව. කොහොමද උනේ? කිලෝග්‍රෑම් පැත්ත එකතු කරාම අපිට ලැබුණා 1000ට වඩා වැඩි සංඛ්‍යාවක්. අපි දන්නවා කිලෝග්‍රෑම් 1000ක් එකතු කරාම අපිට ලැබෙන්නේ මෙට්‍රික් ටොන් එකක් කියලා. එහෙනම් 1475 මම 475 කිලෝග්‍රෑම් පැත්තෙත් 1000 කිලෝග්‍රෑම් 1000ක් රැගෙන ගියා අපි මෙට්‍රික් ටොන් පැත්තට ලැබෙනවා ටොන් එකක්. එයත් එකතු කරලා අපි ලබා ගන්න පුළුවන් වුණා පිළිතුර ටොන් 26යි කිලෝග්‍රෑම් 475යි කියලා. එහෙනම් මගේ දරුවන්ට පැහැදිලි ඇති. කිලෝග්‍රෑම් පැත්ත 1000ට වඩා වැඩි වුණොත් අපි වැඩි වුණු කොටස මෙට්‍රික් ටොන් බවට පත් කරලා ටොන් පැත්තට රැගෙන යා යුතු වෙනවා. එහෙනම් බලන්න මේ ගැටලුව පහසුවෙන් ඔබට ඉක්මනින්ම හදා ගන්න පුළුවන්. මගේ දරුවෝ බලන්න. මෙන්න මම ගැටලුවක් ඔබට දීලා තියෙනවා. ටොන් 18යි කිලෝග්‍රෑම් 675යි. හා ටොන් 37යි කිලෝග්‍රෑම් 848ක් එකතු කරන්න කියලා. පෙර පරිදිම අපිට දුවේ පුතේ ලියා ගන්න පුළුවන් ඒකකත් සමග ලියන්න ඔබ. මෙන්න ඒකකත් සමග ලියනවා අපි ටොන් කිලෝග්‍රෑම් 18යි 675යි ටොන් 37යි 848යි. එහෙනම් අපිට එකතු කරන්න පුළුවන් දුවේ පුතේ. එකතු කරන්න සුපිරිදි පරිදි දකුණු අත පැත්තේ සිට වම් අත පැත්තට අපි දකුණු පැත්තෙන් එකතු කරමු. 5යි 8යි 13න් 3යි ඉතිරි 1යි 7යි 1යි 8යි 4යි 12යි 12න් 2යි ඉතිරි 1යි අපි එයත් රැගෙන යනවා. අපිට ලැබෙනවා 7යි 8යි 15න් 5යි ඉතිරි 1යි. එහෙනම් අපි මේ ඉතිරි එක ගන්නවා ටොන් එකක් විදිහට. එහෙනම් 8යි 9යි 7යි 16න් 6යි ඉතිරි 1යි අපිට ලැබෙනවා එම්නම් ඒ ඉතිරි 1යි 3යි 4යි 1යි 5යි කියලා. එහෙනම් 56යි ටොන් කිලෝග්‍රෑම් 523යි කියලා අපිට ලබා ගන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් අපිට හරි පැහැදිලි. එකතු කිරීම ඉතාම සරලයි. ඔබ සාමාන්‍ය පරිදි එකතු කරපු ආකාරයටමයි එකතු කරන්න තියෙන්නේ. එහෙනම් අපි යමු ඊළඟ ගණිත කර්මයට. අපේ ඊළඟ ගණිත කර්මය තමයි දුවේ පුතේ අඩු කිරීම. අපි දැන් බලමු කිලෝග්‍රෑම් සහ මෙට්‍රික් ටොන් ආශ්‍රයෙන් දීලා තියෙන ස්කන්ධ දෙකක් අඩු කරගන්නේ කොහොමද කියලා. ඒත් අපි අර පරණ සුපුරුදු පරිදිම අපිට අඩු කරන්න පුළුවන්. අපි දුවා දරුවෝ දන්නවා අඩු කිරීම. එහෙමනම් අපි බලමු. මෙන්න මම නිදසුන් අංක 1 ඉදිරිපත් කරනවා. මගේ දරුවෝත් ලියාගෙන ඉක්මනින් හදමු බලන්න. ටොන් කිලෝග්‍රෑම් කියලා එකක දීලා තියෙනවා. ටොන් 10යි කිලෝග්‍රෑම් 675යි. අඩු කරන්න කියනවා අපිට ටොන් 3යි කිලෝග්‍රෑම් 40යි. අඩු කරන්න. අඩු කරනවා 5න් බිඳුවක් 5යි 7න් 4ක් 3යි 6න් බිඳුවක් 6යි 10න් 3ක් අඩු කරාම අපිට 7යි කියලා ලබා ගන්න පුළුවන්. එහෙනම් හරිම සරලයි පුතේ අපිට ටොන් වලින් 7ක් එනවා කිලෝග්‍රෑම් 635ක් එනවා. තවත් ගැටලුවක් බලන්න. මෙන්න තිබෙනවා ආදරණීය දුවේ පුතේ
නිදසුන් අංක 2. බලන්න ඉක්මනින් මේ පිටපත් කරගෙන ඔබත් විසඳන්න බලන්න. මෙන්න මම ඉදිරිපත් කරනවා ටොන් 5යි. අඩු කරන්නලු ටොන් 3යි කිලෝග්‍රෑම් 750. මගේ දරුවෝ දන්නවා. දැන් මෙතන අපිට තියෙන්නේ ටොන් 5න් ටොන් 3යි කිලෝග්‍රෑම් 750ක් අඩු කරන්න කියලා. එහෙමනම් අපිට කිලෝග්‍රෑම් 750ක් අඩු කරගන්න රැඟෙන ඒමක් සහිත ගැටලුවක් තමයි මේ තියෙන්නේ. එහෙමනම් අපි ටොන් එකක් ගේනවා කිලෝග්‍රෑම් පැත්තට. ටොන් එක කිලෝග්‍රෑම් පැත්තට එනකොට මොකද්ද වෙන්නේ? ටොන් එකක් කිලෝග්‍රෑම් 1000ක් වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙතනට 1000යි කියලා ටොන් එකක් ගන්න පුළුවන්. ටොන් එකක් ගේනවා කිලෝග්‍රෑම් පැත්තට අපිට ලැබෙනවා 1000ක්. 10න් 750ක් අඩු කරගන්න පුළුවන් 250යි කියලා ලැබෙනවා. එහෙනම් 5ක් තිබුණා ටොන් අපි එකක් දුන්නා. තව ඉතුරු වෙනවා අපිට 4ක්. 4න් 3ක් අඩු කරාම 1යි කියලා දුවේ පුතේ අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි ගැටලු දෙකකින් අඩු කිරීම පිළිබඳව අවබෝධය ලබා ගත්තා. තවත් අපි ගැටලුවක් බලමු. මම ඉදිරිපත් කරනවා ටොන් සහ කිලෝග්‍රෑම් ඒකක ඇසුරින් ටොන් 58යි කිලෝග්‍රෑම් 165යි. අඩු කරන්න කියලා කියනවා අපිට ටොන් 20යි කිලෝග්‍රෑම් 300ක්. කිලෝග්‍රෑම් 300ක්. අපිට එකවර අඩු කරන්න පුළුවන් 165න් 300ක් අඩු කරන්න බෑ. එහෙනම් අපි යනවා ටොන් පැත්තට. ටොන් පැත්තට ගිහිල්ලා එකක් ඉල්ල ගන්න. ලැබෙනවා අපිට කිලෝග්‍රෑම් 1000ක්. එහෙනම් ඒ කිලෝග්‍රෑම් 1000යි 165යි එකතු කරගත්තාම අපිට හමු වෙනවා 1165. එහෙනම් 1165න් අපිට 300ක් අඩු කරගන්න පුළුවන්. 300ක් අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපිට අඩු කරාම ලැබෙනවා 865යි කිලෝග්‍රෑම් කියලා. එහෙනම් අපිට 58ක් තිබුණේ. අපි එක ටොන් එකක් දුන්නා. අපිට තව ඉතුරු වෙනවා 57ක්. 57න් 20ක් අඩු කරලා ලබා ගන්න පුළුවන් අපිට ටොන් 37යි කියලා. එහෙනම් දුවේ පුතේ අපි ගැටලු කිහිපයක් සාකච්ඡා කරා. අපිට මේ ගැටලු වලට අමතරව අපිට වාක්‍ය ගණමුත් දෙන්න පුළුවන්. දැන් අපි බලමු වාක්‍ය ගැටලුවක් දුන්නාම කොහොමද අපි අඩු කරගන්නේ කියලා. මෙන්න තියෙනවා දුවේ පුතේ නිදසුන් අංක 4. කියවලා බලන්න ගැටලුව. අපි කියවමු. සහල් මෙට්‍රික් ටොන් 20ක් පටවාගත් ලොරියක් සිල්ලර කඩවලට සහල් මෙට්‍රික් ටොන් 12යි 250යි කිලෝග්‍රෑම් බෙදා හරින ලදී. එහි ඉතිරි සහල් ප්‍රමාණය සොයන්න කියලායි කියන්නේ. එහි ඉතිරි සහල් ප්‍රමාණය සොයන්න කියලායි කියන්නේ. තවත් ගැටලුවක් තියෙනවා ඒකේ. බලන්න දුවේ පුතේ තවත් ගැටලුවක් තියෙනවා ඒකේ. ඉතිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් වලින්ද ලියන්න කියලා තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනි මොනවද පුතේ? සහල් මෙට්‍රික් ටොන් 20ක් තමයි මේ ලොරිය පටවගෙන ගියේ. කඩවලට දුන්න කොපමණ ප්‍රමාණයක්ද? මෙට්‍රික් ටොන් 12යි කිලෝග්‍රෑම් 250ක් දුන්නා. එහෙනම් ඉතිරි ප්‍රමාණය අපෙන් අහන්නේ. ඉතිරි ප්‍රමාණය බලන්න එහෙනම් අපි අඩු කරන්න ඕන. එහෙනම් ලියමු අපි ඒකකත් සමග. මෙන්න ලියනවා ටොන් 20න් අඩු කරනවා කොපමණ ප්‍රමාණයක්ද? ටොන් 12යි කිලෝග්‍රෑම් 250. එhmenan අපිට 250ක් අඩු කරගන්න ටොන් එකක් ඉල්ල ගන්න වෙනවා. ටොන් එකක් අපි ගේනවා කිලෝග්‍රෑම් පැත්තට. ලැබෙනවා කිලෝග්‍රෑම් 1000ක් අඩු කරාම අපිට 750යි කියලා එනවා. තව 19යි ඒතකොට ටොන් ඉතුරුනේ 12ක් අඩු කරාම 7යි කියලා අපිට ලැබෙනවා. හරි දුවේ පුතේ. ඒ ලැබෙන උත්තරේ තවත් ප්‍රශ්නයක් තිබුණා අපිට. මොනවා කරන්න කියලාද? මෙට්‍රික් ටොන් වලින් ලියන්න කියලා. එහෙනම් පැහැදිලි අපිට ටොන් 7ක් තියෙනවා. කිලෝග්‍රෑම් තමයි අපි ටොන් කරන්න ඕන. කිලෝග්‍රෑම් ටොන් කරන්න අපි 1000න් බෙදනවා. අපිට ලැබෙනවා එහෙමනම් කෙලින්ම ලියන්න පුළුවන් 7.75යි බිඳුවයි කියලා. 7.75යි බිඳුවයි ටොන් කියලා ලියන්න පුළුවන් දුවේ පුතේ. එහෙනම් පුතේ අපි එකතු කිරීම කතා කරා දැන් අඩු කිරීම කතා කරා. අපි දැන් බලමු මෙට්‍රික් ටොන් වලින් දී ඇති ස්කන්ධ මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් දී ඇති ස්කන්ධ සංඛ්‍යාවකින් ගුණ කරගන්නේ කොහොමද කියලා. සංඛ්‍යාවකින් ගුණ කරන්නේ. මම නිදසුනක් ඉදිරිපත් කරනවා මෙන්න බලන්න. මෝටර් රථයක දල ස්කන්ධය ටොන් 1යි කිලෝග්‍රෑම් 200 වේ කියලා අපිට දීලා තියෙනවා. එවැනි රථ 10ක ස්කන්ධය මෙට්‍රික් ටොන් හා කිලෝග්‍රෑම් වලින් ලියන්න. එහෙනම් දුවේ පුතේ අපි එකම ස්කන්ධය දන්නවා 10ක් හොයන්න ඒ වගේ 10ක් ගුණ කරනවා. 10ක් එකතු කරත් හරිනේ. අපි දවරු දන්නවා එකතු කරත් හරි. එකතු කරන එක අපිට අපහසු නිසා අපි 10න් ගුණ කරනවා. බලමු කොහොමද අපි ගුණ කරන්නේ. මෙන්න තිබෙනවා ටොන් 1යි කිලෝග්‍රෑම්
200යි. 10න් ගුණ කරමු අපි. 200 ඒවා 10ක්. කීයද? 2000යි. 200 ඒවා 10ක් 2000යි. එහෙනම් කිලෝග්‍රෑම් 2000ක් එන්නේ අපිට. කිලෝග්‍රෑම් 2000ක් තියන්න බැරි නිසා දරුවනේ අපි බිංදු 3 ඉතුරු කරනවා 2000 අරයි යනවා ටොන් පැත්තට. එහෙනම් ටොන් දෙකක් බවට පත් වෙනවා. එහෙනම් 10 වරක් 1 10යි. අපි ගෙනාපු ටොන් දෙකත් එක්ක අපිට ලැබෙනවා ටොන් 12යි කියලා. එහෙනම් ටොන් 12ක් ලැබෙනවා. මෙන්න බලන්න මම තවත් ගැටලුවක් ඉදිරිපත් කරනවා ඔබට. ಗುಣ කිරීමේ ගැටලුව. මගේ දරුවෝ ඉක්මනින් කරන්න බලන්න මේ ගැටලුව. ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දීලා තියෙනවා ටොන් 3යි කිලෝග්‍රෑම් 20යි. ಗುಣ කරන්න කියනවා අපිට 3. ಗುಣ කරන්න කියනවා 3. එහෙනම් 3 වරක් 20 60යි. අපිට 61 සැරේම ලියන්න පුළුවන් දරුවනේ. ඇයි? කිලෝග්‍රෑම් කලාපයේ සංඛ්‍යා 3කින් තමයි තියන්න ඕන. 60ක් කියලා කියන සංඛ්‍යා 2යි. අපිට 60 එහෙම ලියන්න පුළුවන්. එහෙනම් 3 වරක් 3 9යි කියලා ලියන්න පුළුවන්. අපිට ලැබෙනවා ටොන් 9යි කිලෝග්‍රෑම් 60යි කියලා. බලන්න එහෙනම් මේ ගැටලුව ඉක්මනින් ඔබ බලන්න මේ ගැටලුව ඉක්මනින් ඔබට විසඳ ගන්න පුළුවන්ද කියලා. මෙන්න තියෙනවා ටොන් 52යි කිලෝග්‍රෑම් 50යි. ಗುಣ කරන්න කියනවා අපිට 4. මගේ දරුවෝ කියන්න බලන්න පිළිතුර කීයද කියලා. 50 4ක් 200යි. එහෙනම් 18 වඩා අඩු සංඛ්‍යාවක්නේ. කිලෝග්‍රෑම් 200යි කියලා ලියන්න පුළුවන් අපිට. එහෙනම් 54 දෙකෙන් 4ෙන් ಗುಣ කරලා 208යි කියලා ලියන්න පුළුවන් අපිට. හරි. ඔන්න අපි සරල ගැටලු දෙකක් හැදුවා. දැන් බලමු අපි ටිකක් සංකීර්ණද කියලා මේ ගැටලුව. මගේ දරුවෝ බලන්න මේ ගැටලුව ඔබට සංකීර්ණද කියලා. ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දීලා තියෙනවා ටොන් 16යි කිලෝග්‍රෑම් 200යි. ಗುಣ කරන්න කියනවා 5න්. 200ව 5ක් කීයද දරුවනේ? 1000යි. 200ව 5ක් කීයද? 1000යි. එහෙමනම් අපිට 1000ක් තියන්න පුළුවන්ද කිලෝග්‍රෑම් පැත්තේ? බෑනේ. අපි කිලෝග්‍රෑම් පැත්තේ 1000ක් තියන්න බෑ. එහෙනම් ඒක කලාපේ බිංදු 3 තියලා එක අපි අරන් යනවා ටොන් පැත්තට. 16වා 5ක් ගුණ කරලා ගෙනාපු ටොන් එක එකතු කරාම අපිට ලැබෙනවා 81යි කියලා. 81යි කියලා. එහෙනම් මගේ දරුවන්ට පැහැදිලි ඇති ಗುಣ කිරීම. තවත් අපි ගැටලුවකින් තවදුරටත් අපි මේ ಗುಣ කිරීම තහවුරු කරගමු. මෙන්න පුතේ ಗುಣ කිරීම අපි මේ විදිහට තහවුරු කරගමු. තවත් ගැටලුවක් මම ඔබට ඉදිරිපත් කරනවා. බලන්න ටොන් කිලෝග්‍රෑම් කියලා දීලා තියෙනවා ටොන් 165යි කිලෝග්‍රෑම් 465යි. ಗುಣ කරන්න කියනවා අපිට 4. 465 4ෙන් ಗುಣ කරන්න. 465 4ෙන් ಗುಣ කරන්න පුළුවන් අපිට වෙන වෙනම ಗುಣ කරන්න. 4 වරක් 5 20න් බිඳුවයි. 4 වරක් 6 24යි. ඉතුරු වුණ 2යි 26යි. 26න් 6යි ඉතිරි 2යි. 4 වරක් 4 16යි. ඉතුරු වුණ 2යි 18යි. තව එකක් ඉතුරු වෙනවා. අපිට ඒක අරයි යන්න පුළුවන් එතකොට මෙට්‍රික් ටොන් විදියට. එහෙනම් දුවේ පුතේ කිසි ගැටලුවක් නැහැ. අපිට සාමාන්‍ය ගැටලු විසඳන ආකාරයටම සාමාන්‍ය ಗುಣ කරන ආකාරයටම ಗುಣ කරන් කිලෝග්‍රෑම් පැත්තේ අපිට තියන්න පුළුවන්නේ සංඛ්‍යා 3යි. අනෙක් සියල්ලම මෙට්‍රික් ටොන් පැත්තට අරන් ගිහලා මෙට්‍රික් ටොන් පැත්තේ ඕනි තරම් සංඛ්‍යා ගණනක් තියන්න පුළුවන්. එහෙනම් කිලෝග්‍රෑම් පැත්තේ විතරයි සංඛ්‍යා 3ක් තියන්න ඕන. එහෙනම් අපිට ලැබෙනවා 661යි කියලා. 661යි කියලා. නම් පුතේ බලමු අපි තවදුරටත් මේ ಗುಣ කිරීම ඔබට තහවුරු කරගන්න පුළුවන්ද කියලා. අපි දැන් තනි සංඛ්‍යා වලින් තමයි ಗುಣ කරේ. තනි සංඛ්‍යා වලින් තමයි ಗುಣ කරේ. මෙන්න බලන්න මම දෙනවා ඔබට ගැටලුවක් 64.5යි ටොන් ಗುಣ කරන්න කියලා 50යි. 64.5යි ටොන් ಗುಣ කරන්න කියලා 50යි. දුවේ පුතේ මෙවැනි ගැටලුවක් දුන්නාම අපිට හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මේ දීලා තියෙන ගැටලුව අපි පෙර ඉගෙනගත්ත පරිදි ටොන් සහ කිලෝග්‍රෑම් වලින් ලියන්න පුළුවන්. ටොන් සහ කිලෝග්‍රෑම් වලින් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් දුවේ පුතේ දශම ඉවත් කරන්න ඔබ. නැත්නම් දශම ඉවත් කරන්න. දශම ඉවත් කරලා 50න් ගුණ කරන්න. පසුව අපිට දශම පිහිටව ගන්න පුළුවන්. එහෙනම් මේක ආකාර දෙකකට කරන්න පුළුවන්. එහෙනම් මම එක ආකාරයක් කියන්නම්. මෙන්න පළවෙනි ආකාරය. මම කියනවා මේක ඒකක වර්ග දෙකෙන් ලියා ගන්න කියලා. ඒකක වර්ග දෙකෙන් ලියා ගන්න. මොනවද ඒකක වර්ග දෙක? ටොන් සහ කිලෝග්‍රෑම්. එහෙනම් ටොන් 64යි කිලෝග්‍රෑම් 500යි කියලා ලියා ගන්න පුළුවන් අපිට. දැන් 50න් ගුණ කරන්නකෝ. දැන් 50න් ගුණ කරන්න. ඒතර 50න් ගුණ කරනකොට අපිට සංඛ්‍යා දෙකක් නිසා වෙන වෙනම ගුණ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට එකවර ගුණ කරන්නත් පුළුවන්.
50 ඒවා 500ක් කීයද කියලා එකවර ගුණ කරන්නත් පුළුවන්. මෙතන 50ක් තියෙන නිසා ඔබට ගුණ කිරීම ලේසි, පහසුයි. දැන් බලන්න එහෙමනම් 50 ඒවා 500 25000යි. 50 ඒවා 500ක් 25000යි. 25000 අපි කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් කරන්න වෙනවා. කිලෝග්‍රෑම් පැත්ත ඉලක්කම් 3යි තියන්න පුළුවන්. කලාප වෙන් කරගත්තාම අපිට ලැබෙනවා කිලෝග්‍රෑම් පැත්තේ 0.3යි. 25 අපිට අරයි යන්න වෙනවා ටොන් පැත්ත. 25 අරයි යන්න වෙනවා ටොන් පැත්ත. එහෙමනම් 64 50න් ගුණ කරලා ලැබෙන පිළිතුරට අපි එකතු කරනවා ටොන් 25. අපිට ලැබෙනවා 3225යි ටොන් කියලා. 3225යි ටොන් කියලා. එහෙනම් දරුවනේ දැන් මම කිව්වා ඔබට මේක ටොන් සහ කිලෝග්‍රෑම් වලින් ලියලා විසඳන්න පුළුවන් කියලා. දැන් මම දෙවෙනි ක්‍රමය කියන්නයි යන්නේ. දෙවෙනි ආකාරය කියන්නයි හදන්නේ. මම කියවනේ මේක දශම ඉවත් කරන්න කියලා මුලින්ම. දශම ඉවත් කරාම අපිට ලැබෙන්නේ 64.5 තිබුණේ 645යි. 645යි. 50න් ගුණ කරන්න සුපුරුදු විදිහට. 50න් ගුණ කරන්නකො. බලන්න කීයක් ලැබෙනවද කියලා. 32250යි. 32250යි. එහෙමනම් දැන් අපිට දශම පිහිටවන්න වෙනවා. අපි සාමාන්‍ය පරිදි ගුණ කරා දශම පිහිටවන්න වෙනවා. අපිට ගැටලුව දීලා තියෙන ටොන් වලින්. ගැටලුව ටොන් වලින් දීලා තියෙන නිසා දැන් අපිට පේනවා 64.5 දශම ස්ථාන එකක් තිබුණා. අපි පිළිතුරේ පිහිටවනවා දශම ස්ථාන එකක්. එහෙනම් අපිට ටොන් ලැබෙනවා 3225ක් කියලා. 3225ක් කියලා ලැබෙනවා. එහෙනම් දුවේ පුතේ අපි දැන් බොහෝ දේවල් කතා කරා. එකතු කිරීම කතා කරා. අඩු කිරීම කතා කරා. ගුණ කිරීම කතා කරා. එහෙනම් දුවේ පුතේ අපි දැන් අවසාන කොටසට තමයි ළඟා වෙන්නේ. බෙදීම. එහෙනම් ස්කන්ධය සංඛ්‍යාවකින් බෙදන්නයි අපි දැන් උත්සාහ කරන්නේ. බලමු එහෙමනම් දී ඇති ස්කන්ධය පූර්ණ සංඛ්‍යාවකින් බෙදන ආකාරය. මෙන්න පුතේ මම ගැටලුවක් ඉදිරිපත් කරනවා ඔබට. මොකක්ද තියෙන ගැටලුව? සීනි 7 ටොන් 750 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ලොරි 5කට සමසේ පැටවුවේ නම් එක් ලොරියකට පටවන ලද සීනි වල ස්කන්ධය කොපමණද කියලා අහන්න. මගේ දරුවොන්ට පේනවා සීනි මෙට්‍රික් ටොන් 7යි කිලෝග්‍රෑම් 750ක් තමා තියෙන්නේ. ලොරි 5කට සමසමව පටවනවා. ලොරි 5කට සමසමව. එහෙමනම් එක ලොරියකට බලන්න අපිට ඒකක මෙහෙමම තියාගෙන බෙදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකක අයින් කරලා කුඩා ඒකකයේ බවට පත් කරගෙන ගැටලුව එහෙම විසඳන්නත් පුළුවන්. අපි ඒකක මෙහෙම තියලා විසඳුම් බලන්න. ටොන් 7යි කිලෝග්‍රෑම් 750. එහෙනම් බෙදමු අපි කීයෙන්ද බෙදන්න ඕනේ? 5න්. බෙදන්න ඕනේ අපි 5න්. දීර්ඝ බෙදීමෙන් බෙදමු. මෙන්න ටොන් 7ක් තියෙනවා. 5න් බෙදනවා. 5 ඒවා 7ට 1යි. අපිට ලියන්න පුළුවන් 1යි කියලා. 1 වරක් 5 5යි. අඩු කරාම එනවා පුතේ 2යි. එහෙනම් ටොන් 2ක් එන්නේ. ටොන් 2 අපි රැගෙන යන්න ඕනේ කිලෝග්‍රෑම් පැත්ත. එහෙනම් ටොන් කිලෝග්‍රෑම් කරන්න මං කියන්නේ ಗುಣ කරන්න කියලා. ටොන් කිලෝග්‍රෑම් කරන්න ಗುಣ කරනවා. අපි යනවා එහෙනම් 2000ක් 2000ක් යනවා කිලෝග්‍රෑම්. එහෙනම් 2750යි එකතු කරගන්නවා 2750යි අපි බෙදන්න ඕනේ 5න්. 2750 5න් බෙදුවාම 550යි කියලා ලැබෙනවා. එහෙමනම් අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් දරුවනේ ටොන් 1යි කිලෝග්‍රෑම් 550යි කියලා. ටොන් 1යි කිලෝග්‍රෑම් 550යි කියලා. දැන් අපි සාකච්ඡා කරමු මේකේ දෙවෙනි ආකාරය. කොහොමද දැන් මම කිව්වේ? පළවෙනි ආකාරයේ කිව්වා ඒකක වර්ග දෙකම ලියන්න. ටොන් ලියා ගන්න, කිලෝග්‍රෑමුත් ලියා ගන්න. දෙවෙනි ආකාරයෙන් මම කරන්නේ මේකේ කුඩා ඒකකයේ කිලෝග්‍රෑම්. දීලා තියෙන සම්පූර්ණ ප්‍රමාණයම කිලෝග්‍රෑම් වලින් ලියා ගන්න. ටොන් අයින් කරන්න, කිලෝග්‍රෑම් කොටස දාන්න එතෙන්න. එතකොට ටොන් 7යි තිබුණේ කිලෝග්‍රෑම් 750යි. ටොන් 7 මෙතෙන්ට දැම්මා. ටොන් 7 ගාවට කිලෝග්‍රෑම් 750 දැම්මාම 7750යි කියලා එනවා. 7750යි. දැන් බෙදමු අපි එහෙමනම්. කොහොමද අපි බෙදන්නේ? 5න් බෙදමු. 5 ඒවා 7ට 1යි. 1 වරක් 5 5යි. නේ 1 වරක් 5 5යි. අඩු කරාම 2යි. ඒතර අපි 7 ගන්නවා 27යි. 27ට අපිට ලැබෙනවා 5යි. 5 වරක් 5 25යි. 27න් අඩු කරනවා 25ක් අපිට ලැබෙනවා 2යි. අපි ඉහලින් තියෙන 5 ගේනවා. 5 ගෙනාම 25යි. 25ට 5 ඒවා 5යි. 5 වරක් 5 25යි. අඩු කරාම බිඳුවයි. නම් තවත් බිඳුවක් තියෙන බිඳුවට 5 ඒවා බිඳුවයි.
එහෙනම් අපිට ලැබෙනවා කිලෝග්‍රෑම් 1550යි කියලා. කිලෝග්‍රෑම් 1550යි. එහෙමනම් ලොරියකට පැටවිය හැකි ස්කන්ධය වෙන්නේ ටොන් 1යි කිලෝග්‍රෑම් 550යි. ටොන් 1යි කිලෝග්‍රෑම් 550ක් පටවන්න පුළුවන්. එහෙම නැත්නම් කිලෝග්‍රෑම් 1550ක් තමයි පටවන්න පුළුවන්. අපි කතා කරා මෙට්‍රික් ටොන් සහ කිලෝග්‍රෑම් ආශ්‍රිතව ගැටලු විසඳගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි මේ එකකෙන් කතා කරා දුවේ පුතේ මොනවද අපි කතා කරේ? ස්කන්ධයෙන් අයින ඒකක අපි හඳුනාගත්තා. ඒකක වර්ග 4ක් හඳුනාගත්තා. ඒතර විශාලම ඒකකයේ මෙට්‍රික් ටොන්, ඊට පස්සේ කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම්. එහෙනම් අපි මෙට්‍රික් ටොන් වල ඉඳන් කුඩා එකකට යන්නේ කොහොමද? මෙට්‍රික් ටොන් එකක් 1000න් ගුණ කරාම අපිට ලැබෙනවා කිලෝග්‍රෑම් 1000ක්. කිලෝග්‍රෑම් 1000ක්. ඒතර කිලෝග්‍රෑම් එක 1000න් ගුණ කරාම ලැබෙනවා අපිට ග්‍රෑම් 1000ක්. ග්‍රෑම් එකක් 1000න් ගුණ කරාම ලැබෙනවා අපිට මිලිග්‍රෑම් 1000ක්. කුඩා මේකකේ මිලිග්‍රෑම්, ඊගා එක ග්‍රෑම්, ඊගා එක කිලෝග්‍රෑම්, ඊට වඩා විශාල ඒකකය මෙට්‍රික් ටොන්. එහෙමනම් දුවේ පුතේ අද කතා කරපු පාඩම ඔබට පැහැදිලි ඇති. ඔබ ඔබේ පෙළ පොතේ තිබෙන අභ්‍යාස සඳහා යොමු වන්න. එහෙමනම් හොඳයි දුවේ පුතේ. අපි මේ පාඩමේ බොහෝ දේවල් කතා කරා. එහෙනම් අපි තවත් දවසක මෙවැනිම පාඩමකින් හමු වෙමු. එහෙනම් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.